අපි අද කතා කරමු අපි ගිය සතියේ 18 ධාතුවේ ධාතු මානසිකාරය ගැන කතා කරා. අපේ විපාක කය කියන ස්වභාවය තුළ ඒ විපාක කයට පැනවිලා තියෙන අපි අවිද්‍යාවෙන් පානව ගන්න මේ ඇස කන නාසය දිව කය කියන ඒ ස්වභාවය ඒ ධාතු ස්වභාවය අපි පෘථග්ජන ස්වභාවයේදී මේක අපි ඒක සත්‍ය විදියට ඒක නිත්‍ය විදියට ඒක චක්කු කියන ස්වභාවය තියෙන දෙයක් විදියට පනවගෙන තියෙනවා සහ ඒ චක්කු කියන බුදුන් වහන්සේ වදාළේ චක්කු කියන ස්වභාවය මේ ඇසට මස් ඇසට පනවගෙන තියෙනවා. එතකොට මස් ඇස තුලින් අපිට ඇත්තටම යමක් පෙනුනද? මස් ඇස තුලින් අපි යමක් ගත්තද? අපිට යම් කිසි දැනුමක් ලබා ගන්න. එහෙම නැත්නම් නාම රූපය සකස ගන්න. එහෙම නැත්නම් මනසක් නිර්මාණය කරගන්න. මේ මස් ඇස තුලින් යමක් අපිට ලැබුණොද? ඒ මස් ඇස තුලින් යමක් හේතුවක් වුණාද මස් ඇස? එතකොට ඒ වගේම මස් කන නාසය දිව කය ඔය සියල්ලම අපි මානසිකාර ධාතු මානසිකාරයෙන් තුල ඒ සියල්ලම අපි ධාතු විදියට ගත්තා. ඇස ධාතුවක්, රූපේ ධාතුවක්, චක්කු විඥානයේ ධාතුවක් විදියට. එතකොට ධාතුවක් ස්පර්ශයෙන් සම්බන්ධ වීම තුල නිර්මාණය වෙන්නම ධාතු ස්වභාවයක් කියන්නේ. එතන අපිට යම්කිසි පෙනෙන දෙයක් පෙනෙන කෙනෙක් ගැන කතා කරන්න බැරි ස්වභාවයක් පවතින බව මම ඒ වෙලාවේ දේශනා කරා. ඉතින් ඒක කෙනා තමාගේ උපරිම සිහිය තමා වඩපු ප්‍රමාණයට අනුව උපරිම සිහිය පවත්වමින් ඒ විදර්ශනාව කළ යුතුයි. ඒ සිහිය මනා සිහියක් තුළ තමා තුළින්ම ඒ විදර්ශනාව කරගෙන ගියා නම් සත්‍ය වශයෙන්ම තමාට සත්‍ය පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. තමාට අල්ලගන්න පරිහරණය කරන ලෝකයක් හමු වෙන්නේ නැහැ මොකද ඒ විදර්ශනාව සිහියෙන් ගැඹුරින් පැවැත්වුණා. ඒක හැඟීමක් දැනීමක් මානසට ගන්න දැනුමක් නෙමෙයි. ඒක හැඟීමක්. එතකොට ඒ හැඟීමක් ඒ විදර්ශනාව තුළින් තමාට යම් කිසි ප්‍රමාණයකට දැනුණා නම් ඒ දැනුණු හැඟීම හැම මොහොතකම ඒ හැඟීම තුළ ඉන්න හැම මොහොතකම සිද්ධ වෙන්නේ මොකද්ද? ඔය ආයතන කියලා අපි මේ මස් ඇහැ කියන්නේ අපිට පෙනීම ඇසීම දැනීම කියන ස්වභාවයන් අපි මනසින් අල්ලගෙන සිටීමක් නේ කරන්නේ හැම මොහොතකම. එතකොට ඒ හැම මොහොතෙටම අර අපි විදර්ශනාව තුළ අපිට දැනුණ දැනීම එතෙන්ට යොමු කරා නම් ඒ කියන්නේ ඒ වෙලාවෙත් සිහිය පවත්වනවා ඒ මොහොතට. ඒ සිහිය පවත්වලා ඒ දැනීම එතෙන්ට යොමු කරා නම් අපිට ඒ මොහොතේ ඒ සිහිය පවත්වන ඒ දැනීම යොමු කරන හැම මොහොතකම අපිට මනෝවිඤ්ඤාණේ කතන්දරය ඇත්ත වෙන්නේ නැහැ. අපිට මනසක් හමු වෙන්නේ නැහැ. අපිට ලෝකයක් සත්‍ය පුජ්‍යලයක් හමු වෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රායෝගිකව හැම මොහොතකම ඒ තුල හිඳීම තමයි කර යුත්තේ. එතකොට අපි ඒක බලමු අද ඒ විදර්ශනාවම අපි අනිත් පැත්තට කරන විදිය ඒ විදර්ශනාව තමයි අපි දැන්
එතෙන්දී අපිට ඇසට රූපයක් පෙනෙන්නේ නැහැ. මේ මස් ඇසට. දැන් අපි සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය බලමු. පෘථග්ජන ස්වභාවයේදී ඔන්න යමක් පේනවා ඉදිරියේ තියෙන. අපි හිතමු ඉදිරියේ තියෙන ගසක් කියලා. යම් පුද්ගලයෙකුට ගසක් පේනවා. එතකොට දැන් අපි මෙතන මේ ධාතු මනසිකාරයේ විදියට ඒකට අනුව අපිට ඇත්තටම මේ මස් ඇහැට යමක් පේන්නේ නැහැ. මස් ඇහැට ගසක් පේනවා කියන්නේ හරියට ඒ ගහකට ගහක් පේනුණා කියන සමාන දැනීමක් නේ අපිට එන්න ඕනේ. එතන ගහකට ගහක් පේන්නේ නැහැ. ඒ වගේ එකක් නමුත් එතන යම් පෙනීමක් තියෙනවා. එයාට හමු වෙනවා පෙනීමක්. ඒ පෙනීම තුළ එයාට ගහක් හම්බ වෙනවා. අන්නේ පෙනීම සහ ඒ හමු වෙච්ච පෙනීම සහ ඒ පෙනීම තුළ ගසක් හමු වීම ගැන අපි කතා කරමු. එතකොට මේ පෙනීම අපි ප්‍රඥාවෙන් මේ විදිහට දකිමු. දැන් ඒ පුජ්‍යලයට තමයි ඉදිරියේ ගසක් පේනවා. දැන් ඒක අපි මේ තමා තුලින්ම ගමු. දැන් මට පේනවා මගේ ඉදිරියේ ගහක්. දැන් මේ විදිහට මම මෙතනින් පිටවෙන යම් ශබ්දයක් තියනවාද යම් ඒ සියලු ශබ්දයන් අතරතුර මෙතන මේ මම කෙනෙක් කියන ධර්මයක් නෙමෙයි. මෙතනින් ශබ්දයක් පිට වෙනවා මේ සබාදහමේ. ධාතු ඝට්ටණය වීමෙන් ශබ්දයක් ඇසෙනවා පමණයි. ශබ්දයක් නිකුත් වෙනවා පමණයි. ඒ ශබ්දය තමාගේ විපාකයට දැනෙනවා. ඒ දැනෙන විපාකයට දැනෙන ශබ්දය තමාගේ මානසික තමාගේ දැනුම් පද්ධතියට තුලින් ඒ ශබ්දයේ විවිධාකාර රටාවන්ට ඔයගලන් හදා ගන්නවා. තම තමන් හදා ගන්නවා. නාම රූප ස්වභාවය. එතකොට ඔයගලා මෙතන අහගෙන ඉන්නවා නෙමෙයි තමන් කියනවානේ. තමන් කතා කරනවා. ඉතින් ඒක තම තමන්ගේ ඒ කතා කරන දේ තමා ඒ කියන්නේ කවුරුත් කතා කරන්නේ නෙමෙයි තමන්මයි කතා කරන්නේ මේ. ඒ ස්වභාවය මම හිතන්නේ ඒගොල්ලන්ට වැටහෙනවා ඇති මේ වෙනකොට. එතකොට ඒ කතා කරන දේ කෙනාගේ මේ මොහොතේ සිහිය පවත්තන ප්‍රමාණයටයි ඒ තමා හදාගන්න දේ. තමාගේ චිත්තය තුළින්ම තමා නිර්මාණය කරගන්න දේ මේ වෙලාවේ තමා සිහිය පවත්වන ප්‍රමාණය අනුවයි තමාට දැනීම ඇති වෙන්නේ. ඒ නිසා හොඳින් සිහිය පවත්වන්න. සිහිය තමයි මෙතන ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ සිහියත් එක්ක ඒ ඇහෙන දෙයට දැනීමක් තියෙනවා. තමාගේ ඇතුලෙන් දැනෙන යමක් තියෙනවා. ඒ තමා නිර්මාණය කරගන්නා ඒ තමා සකස ගන්නා වචන වලට තමාගේ අභ්‍යන්තරයේ දැනීමක් සිද්ධ වෙනවා. අන්නේ දැනීමත් එක්කම යන්න මේ ඇහෙන වචන අඳුරගන්න යන්න එපා. ඒ දැනීම තමන් තුළ ඒ දැනෙන දැනීමත් එක්කම කන්ටිනියු වෙන්න. එතකොට අපි කතා කරේ දැන් මේ මස් ඇහැට රූපයක් පේනවා. දැන් මට පේනවා මගේ ඉදිරියේ තියෙන ගස. එතකොට මේ මස් ඇසට පේන්නේ නැති බව අපි දන්නවනේ අපේ ප්‍රඥාවට. එතකොට මස් ඇස කියන්නේ නෑ මට මේක ගසක් කියන අදහස නෙමෙයි. මස් ඇස කියන්නේ නෑ පෙනුණා කියන බවවත් නේ. මස් ඇසට කියන්න බෑ. පෙනුණා කියන බවවත් මේ ගසක් කියන බවවත් මස් ඇස දන්නේ නෑ. මස් ඇසට කියන්න බෑ. එහෙම පැනවීමක් කරන්න බෑ. එතකොට ගහ කිව්වද මම ගහ මම ඔබට පෙනෙනවා කියලා. ගස කිව්වේ නෑ. එහෙනම් මොකක්ද එතන සිද්ධ වුනේ? එතන සිද්ධ වුනේ සිතක ක්‍රියාකාරීත්වය. සිත
තමයි මේ දකින්නවා කියන අදහස එන්නේ සිතකට. මේ පෙනෙනවා කියන අදහස එන්නේ සිතකට. එතකොට ඒ සිත එතනින් එහාට මානසිකාර කිරීම තුළින් ඒ පෙනෙන්නේ ගසක් සහ ඒ පෙනෙන ගස ගැන විස්තරයක් සහ ඒකට මගේ තියෙන කැමැත්ත අකමැත්ත බැඳීම ඔය විදියට ඒ සිතිවිල්ලක් ආකාරයට ඒක නිර්මාණය වෙමින් ඇදිලා නිර්මාණය වෙමින් සිතිවිල්ලක් හටගන්නවා. එතකොට මේ මස්සස කිව්වෙත් නෑ ගස කිව්වෙත් නෑ පේනවා ඒ පේන්නේ ගසක් කියලා. එහෙනම් සිතයි. එතකොට එමනම් ඔබලට කවදාවත් මට මේ ඇසට පෙනිලා නෑ. පෙනිලා තියෙන්නේ සිතටයි. ඒ කියන්නේ සිතටයි කියන්නේ මොකද? පෙනෙනවා කියලා සිතන බවක් තියෙන්නේ. පෙනිලා නැහැ. පෙනීමේ හැකියාවක් නෙමෙයි එතන තියෙන්නේ. මස්සස තුල පෙනෙනවා කියලා සිතන බවක් තියෙන්නේ. පෙනෙනවා කියලා සිතන බව. එතකොට ඒ කියන්නේ චිත්තයක්. සිතක සකස් වීමක් එතන. පෙනෙනවා කියලා සිතන බව. එතකොට ඒ පෙනෙන්නේ ගසක්. ඒ පනවන්නේ සිතකින්. මානසිකාර කිරීමෙන්. ඒ කියන්නේ අපේ පෙර දැනුමකින්. නමුත් එතෙන්ට ආවේ පෙර දැනුම ගස කියලා. නමුත් සිත හටගත්තේ කොයි මොහොතේද? සිත හටගත්තේ මේ මොහොතේ. සිත හටගත්තේ මේ මොහොතේ නම් මේ මොහොතේ සිතේ පෙනෙනවා කියන හැඟීමක් පෙනෙනවා කියන පෙනෙන බවත් දැන ගැනීම. මේ විඥානයේ දැන ගැනීම. එතකොට පෙනෙන බවක් හෝ පෙනෙන ගසක් ගැන අපිට පණවන්න බෑ. ඇයි පණවන්න බැරි? සිත හටගත්තේ මේ මොහොතේ. මේ මොහොතේ සිත හටගත්තා නම් ඒ හටගත්ත සිත ප්‍රභාෂරයි. ඒ හටගත්ත සිත නිසා තමයි අපිට දැනීමක් පවතින්නේ. දැන ගැනීමක් නෙමෙයි දැනීමක් පවතිනවා. පෙනෙන බවක්. ඒ සිත ප්‍රභාෂරයි. ඒ සිත හටගන්නා තැනම නිරුද්ධ වෙනවා. ඒ ප්‍රභාස්වර චිත්තය හටගන්නා තැනම නිරුද්ධ වෙනවා. ඔන්න ඕක අපි දකින්නේ නැහැ. මනසිහි අවශ්‍යයි දෙන්න. ඒ හටගන්නා සිත ප්‍රභාස්වර චිත්තය පෙනෙන බව දැනීමක් තුලින් එතනම නිරුද්ධ වෙනවා. ඉන් පස්සේ එතන සිට පවතින්නේ මානසිකාරය. මනසේ ක්‍රියාකාරීත්වය. මනස කියන්නේ මොකක්ද කියලා මම හිතන්නේ දන්නවනේ හැමෝම. ඒ පෙනෙන චිත්තය පෙනෙන බව හැම මොහොතේම චිත්තය ප්‍රභාස්වර චිත්තය හට ගන්නවා. ඒ හට ගන්නා චිත්තය තුලින් පෙනෙන බව දැනීම තියෙනවා. එතරම් නිරුද්ධ වෙනවා. අන්න එවැනි මොහොතක අවිද්‍යාව තුල ශබ්දයක් තුලින් ඒ පෙනෙන බව ගැටගසාගෙන සකස ගන්නා නාමකරණය සහ රූපයක ගැට ගැසීමක්. නාම රූප ස්වභාවයක් තමයි අපි මනස කියන්නේ. එතකොට ඒ කියන්නේ මනස කියන්නේම අවිද්‍යාව තුල මනෝමූලික නිර්මාණයක්. නිර්මාණය කරගත්තා වූ දෙයක්. සකස ගත්තා වූ දෙයක්. එතකොට පෙනීම තුලින් පෙනීම එතනම නිරුද්ධ වෙන බව නිරුද්ධ වීම තුල මානසිකාරයක් එතෙන්ට එනවම කියන්නේ එතන පවතින සකස් වීම. අවිද්‍යාව තුල සකස් වීම. මෙන්න මේ සකස් වීමම තමයි අපේ මේ පුනර්භවයට හේතු වෙන්නේ.
පෙනෙන බව ඒ චිත්තේ හට ගැනීම විපාකයක්. ඒ මස් ඇස කියන ඒ අපිට මේ මස් ඇස මස් කන නාසය මේ යුක්ත මේ කය කියන්නේ මේ විපාකයට ලැබුණු යම්කිසි පනිෂ්මන්ට් එකක් වගේ තමයි ඒක මැෂින් එකක් වගේ එකක්. ඒකට මේක ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය තුළ අපිට පෙනෙන කෙනෙක් හෝ ඇසෙන දෙයක් පෙනෙන දෙයක් ගැන කතා කරන්න බෑ. නමුත් දැන් මේ මොහොතේ අපිට පෙනීමක් ලැබිලා තියෙනවා. පෙනෙන දෙයක් ලැබිලා තියෙනවා. පෙනෙන කෙනෙක් නිර්මාණය වෙලා පෙනෙන දෙයක් ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය පෙනෙන කෙනා නිර්මාණය වීම සහ පෙනෙන දේ ගැන දේ නිර්මාණය වීම කියන තැන තමයි අපි දැන් දැනගන්න ඕනේ. අපි දැන් කතා කරන්නේ වෙනකොට ඒකයි. එතකොට ඇස කිව්වේ නෑ පෙනෙනවා කියලා. පෙනෙන දේ ගැන ඇස කිව්වෙත් නෑ. පේන්නේ මටයි කියලා ඇස කිව්වෙත් නෑ. පෙනුන රූපය කිව්වෙත් නෑ මම අහවල් රූපය. ඒ අහවල් රූපය ඔබට පෙනෙනවා. ඔබ ඇසට පෙනෙන්නේ කියලා රූපය කිව්වෙත් නෑ. එතන ඒ මොහොතේ විපාකයට සකස් වෙච්ච චිත්ත ස්වභාවයක් පැවතුණා. ඒ චිත්ත ස්වභාවයට යම් කිසි දැනීමක් පැවතුණා. ඒ දැනීම එතනම නිරුද්ධ වුණා. ඒ චිත්ත ස්වභාවය තුළ අපිට පෙනෙන බවක් ගැන කතා කරන්නවත් බැහැ. එතකොට ඒ දැනීම හටගත්තා. ඒ දැනීමට ඒ චිත්ත ස්වභාව ප්‍රබාස්තර චිත්තය හටගෙන එතරම් නිරුද්ධ වුණා. ඒ හටගන්න තැන තියෙන දැනීම ස්වභාවයට තමයි අර මන ඉන්ද්‍රිය ඇලෙන්නේ. මන ඉන්ද්‍රිය මේ මොහොතේ මේකට එකවර මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න ගත්තා. අර දැනීම තුල. එතකොට දැනීමක් පමණයි. එතනම හටගන්නා චිත්තය එතනම නිරුද්ධයි. ඒ නිරුද්ධ වීම තුල අර මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අපිට ඒ මොහොතේ ඒ මන ඉන්ද්‍රිය කියන්නේ ඝට්ටණය වෙන්නේ මන ඉන්ද්‍රියට ධම්ම ඝට්ටණය වෙනවා. ඒ ධම්ම කියන්නේ මොකක්ද? අපි සකසගත්තු නාම රූපය. එතකොට නාම රූපයේ රූප කියන ස්වභාවය, රූප කියන කොටසේ. ඒ රූප කියන කොටසෙන් තමයි මෙන්න මේ දෙක දෙපැත්තට කඩන්නේ. ඒ කියන්නේ ඒ රූප කියන කොටසෙන් අපිට සංඥාව ලැබෙනවා. මේ ඇස කියන්නේ එක රූපයක්. මේ ඇස කියන ස්වභාවය මෙන්න ඒ කියන්නේ එකම පෙනීමක් එතන. ඒ ප්‍රබස්තර චිත්තය හට ගන්නත් එතන තියෙන ඒකීය පෙනීමක්. ඒකීය පෙනීමක් තුල වෙන්වීමක් නැහැ. මේ පෙනෙන දේ කියලා වෙන්වීමක් තිබුණේ නැහැ. අර මන ධම්ම ඝට්ටණය තුලින් සකස් වෙච්ච නාම රූපේ නාම කියන ස්වභාවය රූප කියන ස්වභාවය තුල ඒ කොටසින් මෙන්න දැන ගැනීමක් කරනවා. ඒ පෙනෙන ඒකීය පෙනීම තුල මෙන්න මේ රූපේ කියන්නේ ඒ රූපේ ඇහැ කියන කොටස. මෙන්න මේ රූපේ ඇහැට තමයි පේන්නේ. මෙන්න මේක තමයි රූපය කියලා එතන දෙපැත්තක් හදනවා. ඒ දෙපැත්ත වෙන් වෙනවා එතන. මේ ඇහැ කියන රූපයයි රූප රූපයයි. ඊට පස්සේ නාම කියන කොටස ක්‍රියාත්මක වෙනවා. නාම කියන කොටසෙන් ඊටු ටික ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ පිළිබඳ තියෙන වේදනාව, ඒ පිළිබඳ දැන ගැනීම, ඔය විදියට ඊට පස්සේ ඒ හඳුනාගත්තට පස්සේ ආයි නාම රූපයක් ඝට්ටණය වෙනවා. ඒ ගස පිළිබඳ විස්තරය. ඔය විදියට ඒකට අදාළ නාම රූප ඝට්ටණය තුලින් එතන ඒ වෙනකොට රැවටිලා ඉවරයි. ඒ නාම රූප පිළිගැනීම තුලම අපි රැවටිලා ඉවරයි. ඇයි නාම රූපය පිළිගත්තේ? අර ඒ මොහොතේ හටගන්න පාරිශුද්ධ චිත්තයේ Nirodha දැක්කේ නැහැ.
එතන පෙනීමක් පමණක් බව දැක්කේ නෑ. ඒ හොඳට සිහිය පවත්තන මොහොතක පෙනීමක් බව අපිට දැනෙන්න ගන්නවා. ඒ දැනෙන කෙනෙක් නෑ එතන. පෙනීමක් විදියට ඒ සිහිය තුළට හැඟීමක් වෙනවා. ඉන් පස්සේ ක්ෂණයකින් මනස ඇවිල්ලා මේ දෙක දෙපැත්තට වෙන් කිරීම සහ ඒ තුල අවකාශයේ ගොඩනැගෙන අවකාශයේ ගොඩනගමින් අභ්‍යන්තර බාහිර කියන ස්වභාවය සකස් කරලා මම සහ මම දකින ලෝකයේ නිර්මාණය වෙනවා. එතකොට ඒක අපිට හැම මොහොතකම සිද්ධ වෙනවා. හැබැයි ඒ දැකීම අපිට වෙනස් කරන්න බෑ. පෙනීම නවත්තන්න බෑ. ඒක ඒ පෙනෙන ආකාරය ඒ විදියටම අපිට පේනවා. මේ සත්‍ය දැක්කත්. නමුත් අර ප්‍රඥාව තුළ යබෝධය තුළ අපි හරියටම අතන අර නිරෝධ ස්වභාවය දැක්කනම් ඒ හටගන්නා විපාක චිත්තේ ඒක එතනම මේ පෙනීමක් පමණයි. එතනින් එහාට සත්‍ය ස්වභාවයක් නැහැ. එතනින් එහාට මනසමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දැක්කනම් හොඳ මනසියකින් යුතු මොහොතක ඒ හැඟීම එතෙන්ට ආවනම් ඇත්තටම එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ මානසිකාරයක්. ඒ මානසිකාරය තුලයි ලෝකයේ ගොඩ නැගෙන්නේ. ඒ වගේම එතන හැඟීමක් එනවා. ඒ මානසිකාරය තුල තියෙන පුජ්‍යලයක් නිර්මාණය වුණා නෙමෙයි. තියෙන ලෝකයක් නිර්මාණය වුණා නෙමෙයි. පෙනීමක් පමණයි එතන පැවතුනේ. එතකොට ඒ පෙනීම තුල ඒ නාම රූප ඝට්ටණය වුණේ කෙනෙකුට නෙමෙයි. පුජ්‍යල ස්වභාවයකට නෙමෙයි. ඒ කියන්නේ මම විසින් නාම රූප මම කියන පුජ්‍යලයක් නාම රූප නිර්මාණය කරමින් නාම රූප ඝට්ටණය කරමින් නාම රූප තුලින් ලෝකයක් ගොඩනගාගත්ත නෙමෙයි. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඒක කරාවත් නෙමෙයි. ඒක ස්වභාවයක්, ධර්මතාවයක්, හේතුප්‍රත්‍යයයි, හේතුඵල. ඒ මොහොතේ හටගත්ත විපාකය විපාකේ හට ගැනීමත් ඒක හේතුඵල ස්වභාවයක්. පෙර අවිද්‍යා තණ්හාව තුලින් තමයි මේ විපාකේ සැකසෙන්නේ. ඒ සැකසුණු විපාකයක්ම තමයි මේ කය කියන මේ අපි පනවාගත්තු මේ මැෂින් එක. එතකොට ඒ ස්වභාවය තුලින් අපිට විපාකයට චිත්තය හටගන්නවා. මේ චිත්තය හටගන්නකොට පෙනීමක්, ඇසීමක්, දැනීමක් පවතිනවා. ඒක ස්වභාවයේ ධර්මයේ ක්‍රියාවලිය. කෙනෙක් කරනවා නෙමෙයි ඒ විපාක ස්වභාවය. ඒක හරියට මේ වගේ. ඉර පායන්නේ කෙනෙක් කවුරුවත් කරන දෙයක්ද? වැස්ස වහින්නේ වැස්ස වස්සනවද කවුරුවත්? උලඟ හමනවා. ඒක අපි හොඳටම ප්‍රඥාවෙන් දන්නවා ඒක සබාධාමේ ක්‍රියාවලියක් බව. වැස්ස වහින්නේ සබාධාමේ ක්‍රියාවලිය. එතකොට මේ විපාක ස්වභාවයට මේ සැකසිච්ච මේ මැෂින් එකත් ඒ සබාධාමේ නිර්මාණයක්. එතකොට ඒ හේතු සැකසීලා වැහි බිඳු සකස්ලා වැටෙනවා වගේ පොළොවට වැටෙනවා වගේ අපිට ඒ වෙලාවේ ඒ මැෂින් විපාක මැෂින් එකට ඒ මොහොතේ හේතු ඒ විපාක හේතු පෙර අවිද්‍යා තණ්හා ඒ ප්‍රත්‍යයෙන් සැකසිච්ච හේතු සම්බන්ධ වෙලා හේතු ඝට්ටණයෙන් විපාක ස්වභාවයක් ගොඩ නැගෙනවා. පෙනෙන ඇසෙන බවක් ගොඩ නැගෙනවා. එතකොට කවුරුවත් කාට පුජ්‍යලයකට වුණාද කවුරු හරි විසින් මට කරාද මට වුණාද මම කියන පුජ්‍යලයේද නැහැ. සබාධමමයි ඒ විපාකයම ඒක සබාධමමයි. ඉන් පස්සේ එතන ඉඳලා මොකද වෙන්නේ? එතන ඉඳලා මන ධම්ම ඝට්ටණය වෙනවා. ඒ විපාක ස්වභාවය. එතන විපාක ස්වභාවය නිරුද්ධයි.
නිරුද්ධ වීම තුලම මන ධම්ම මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමෙන් ඒ පේන දැනෙන දේ ගැන හඳුනා ගැනීමක් සැකසෙනවා. ඒ මන ඉන්ද්‍රියට ධම්ම මන ධම්ම ඝට්ටණය කරේ මමද කෙනෙක්ද? වෙන කෙනෙක්ද? ඒකත් අර ස්වාභාවිකම ක්‍රියාවලිය. කියන්නේ ස්වාභාවික කියන්නේ හේතු. කියන්නේ විපාකයට හටගත්ත විපාකයේ හේතුවක් වුණා. ඒ විපාකයට අනුවයි මන ධම්ම ඝට්ටණය වෙන්නේ. එතන හටගත්ත විපාකයට අනුවයි ඝට්ටණය වෙන්නේ. නැත්තම් ඊට වෙනස් එකක් එතන නිර්මාණය වෙන්නේ නැහනේ. එතකොට ඒකත් හේතුප්‍රත්‍යය. හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒක සබදහම. එතකොට හේතුඵල ක්‍රියාවල තුලින් හඳුනා ගැනීමක් සිද්ධ වුණා. හඳුනා ගැනීම සිද්ධ වෙන තැනදී ඒ හඳුනා ගැනීම සිද්ධ වුණේ පුජ්‍යලයකටද? නෑ, හඳුනා ගැනීම උනේ නාම රූපේ දත්තයන් ටික. නාම රූපේ දත්තයන් ටිකක් නිසා තමයි එතන යමක් හඳුනාගත්තේ. මම හඳුනාගත්තා නෙමෙයි. ඒක හරියට මේ වගේ නිකන් එහෙම දැනුනොත් මම අන්තිමට උපමාවක් කිව්වොත් අපි දැන් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවානේ. එතකොට මේ දැන් අපි කම්පියුටර් එකට අපි ඉන්ටර්නෙට් මේ කනෙක්ට් කරාම නෙට්වර්ක් එක හෝ වයිෆයි හෝ ආකාරයෙන් අපිට නෙට්වර්ක් එක සම්බන්ධ වුණාම අපි ඒකේ Google එකේ යම්කිසි දෙයක් සර්ච් කරනවා. එතකොට ඒකට දැන් වයිෆයි හරහා අපිට යම් කිසි දෙයක් සර්ච් කරනකොට යමක් එතන ඩිස්ප්ලේ වෙනවා. යම් විස්තරයක් දැනුමක්. එතකොට ඒ දැනුම යම් කිසි ඒක කොහොමද එතෙන්ට ඒක සකස් වුනේ? ඒ කියන්නේ මේ අවකාශ ධාතුව තුලින් මේ ඊත ධාතුව තුලින් යම් කිසි data පැකට් ආකාරයෙන් මේකට ඇදිලා ඇවිල්ලා එතන ඒ data ටික තමයි අපිට විස්තරයක් ආකාරයෙන් දෙන්නේ. එතකොට ඒක කෙනෙක් කරා නෙමෙයිනේ. ඒක යම්කිසි ක්‍රියාවලියක්. එතකොට අන්නේ ක්‍රියාවලියම තමයි දැන් මෙතන මේ හඳුනා ගැනීම. මානසිකාරය. කෙනෙක් මානසිකාර කරනවා නෙමෙයි. කෙනෙක් හඳුනා ගන්නව නෙමෙයි. මම කියලා පුජ්‍යලෙක් කරන දෙයක් නෙමෙයි. මානසිකාරයත් අර වයිෆයි සම්බන්ධ වුණාම ඒ අවකාශ ධාතුව හරහා මේ අර data packet සම්ප්‍රේෂණය වීම තුළ මේ දත්තයන් ලැබුණා හා සමාන ක්‍රියාවලිය. ඒකට තමයි විඤ්ඤාතමත් සිතීමක් තියෙනවා, සිතීමේ ක්‍රියාවලියක් තියෙනවා, සිතන කෙනෙක් නෑ, සිතන දෙයක් නෑ. දැන් මෙතන මමත්වයේ තුල මේ සිතිවිලි ගොඩ නැගෙනකොට අපි හැමතිස්සෙම දන්නේ මට සිතිවිලි එනවා. ඒ මගේ සිතිවිල්ල, මටයි සිතිවිලි. එතකොට ඒක ඒ සිතිවිල්ලේ සබාධම තුල හේතු ප්‍රත්‍ය දැන් අපි ඉන්ටර්නෙට් එකේ අපිට මේ තියෙන ඔක්කොම දේවල් එන්නේ නැහැනේ data අපි මෙතන මොනවා හරි හේතුවක් සකසනවානේ අපි මොනවා හරි ටයිප් කරනවානේ ඒ සර්ච් කරන්න අපි ටයිප් කරන දේට අදාළ දේන එන්නේ ඇදිලා අන්න ඒ වගේ මෙතනත් අර විපාකය සැකසුණා ඒ විපාකයට අදාළ දත්ත ටික ඇදිලා එනවා එතකොට යම්කිසි ක්‍රියාවලිය මෙන්න මේ ක්‍රියාවලිය මම කියලා අරගෙන ඒ ක්‍රියාවලිය මගේ කරගෙන ඒ නිසා මෙතන මේ මම කියන පුජ්‍යලයා පැනවිලා දුක කියන ස්වභාවය පැනවෙන්නේ සහ ඒ පුජ්‍යල ස්වභාවය තුල මම දකින්න මට ඇහෙන මට දැනෙන ලෝකය පිලා
ඒ මමත්වය තුල ඒ ලෝකයට රාගය ද්වේෂය සැකසিলা. එතනම තියෙන්නම මෝහයමයි. එතකොට මෙන්න මේ වෙන මේ මොහොතේට මේ මොහොතට සිහිය පවත්වමින් මෙන්න මේ ස්වභාවය දැක්කන මෙතන අපිට පුජ්‍යල සංඥාවක් පනව ගන්න බැරි වෙනවා. සහ පෙනෙන දෙයක් ගැන කතා කරන්නත් බැරි වෙනවා. ඒත් යම් කිසි දැන් ඉන්ටර්නෙට් එකෙන් එන්නේ ඩේටා පැකට් ඇවිල්ලා අපිට ලස්සන රූප පෙන්නනවා ඒකේ. මහා දැනුම් ගොඩක් පෙන්නනවා. ඉතින් අපිත් ඒක රැවටිලා ඒ රූපය ඇත්ත කරගෙන ඒක තියෙන දෙයක් අහවල් තැන තියෙන්නේ. අහවල් තැන තියෙන්නේ කී අපිත් ඒක ලස්සනට බලනවා දකින්න. මෝහය මූලික මනසකි. අවිද්‍යාව තුනේ. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක් තමයි දැන් මෙතන සිද්ධ වෙන්නේ. එතකොට ඔය ස්වභාවයම තමයි මේ කන කියන තැනටත් එන්නේ. ඒතර මේ කනට අපිට කවදාවත් ඇහිලා නැහැ. ඒක ධාතුවක්. ඒකට මේ විශ්වයේ අවකාශයේ ධාතුව තුල හටගන්නා ධාතු ඝට්ටණය තුල එන ශබ්දය දෝංකාරය ඕංකාරය විශ්වයේ පවතින එකම ඕංකාරය. ඒ ඕංකාරය ධාතු තුල ගැටීම තුල ධාතු තුල ගැටීම තුල එන ශබ්ද ධාතුව ශබ්ද තරංග තමයි මෙතෙන්දී ඒ ධාතුවට ස්පර්ශ වෙන්නේ. සෝත ධාතු. එතකොට එතන ස්පර්ශ වීමත් විපාකයක්. ඒ විපාකය තුල එතන හේතුවක් ලෙස එතන විපාකයේ සැකසෙනවා. එතකොට ඒ හේතුවට ඵලයක් ලෙස ඒ හේතුව ඒ ශබ්දයට අපි අවිද්‍යාවෙන් නාම රූප සකස් කරගෙන තියෙනවා. මෙන්න මේ ශබ්දයට මේ අහවල් නාමය මේ රූපය ඒ විදියට අපි නාම රූප සකසගෙන තියෙනවා. ඒ කියන්නේ කතා කරනවා මේ මනුෂ්‍ය කතාවක් කියලා. ඊට පස්සේ අපි වෙන මොන හරි අද වාහනයක් යනවා නම් ඒක වාහනේ ශබ්දය කියලා අපි ඒක නාමකරණයක් නාමයක් සහ රූපයක් එතන සකසගෙන තියෙනවා. එතකොට අර අවිද්‍යාව තුල මේ විපාකයට ඒ ධාතුව ස්පර්ශ වීමක් වෙනවා. ඒ ධාතුවේ හට ගැනීමක් පවතිනවා. ඒ චිත්තය හට ගැනීම තුලම ප්‍රභාසර චිත්තය හටගන්නේ. ඒ ප්‍රභාසර චිත්තය තුල ඒ ප්‍රභාසර චිත්තය හට ගැනීම විපාකයක්. ඒ විපාකය තුල අර ඝට්ටණය වෙන ධාතුවේ ගැන කිසිම හඳුනා ගැනීමක් කිසිම ඇඟීමක් නැහැ. දැනීමක් විතරයි. එතකොට ඔන්න ඒ දැනීම අරබය තමයි අපි මානසිකාර කරන. කියන්නේ කෙනෙක් මානසිකාර කරනවා නෙමෙයි. ඒ දැනීමම හේතුවක් වෙලා ඒ තුලින් නිර්මාණය වූ මනස ක්‍රියාත්මක වෙලා මන ධම්ම ඝට්ටනයක් සිද්ධ වෙනවා. එතකොට මේ මන ධම්ම තුලින් මේක හඳුන ගන්නවා. අහවල් ශබ්දේ හවල් ශබ්දේ. එතකොට ඒ හඳුනා ගන්න ශබ්දය තුල අපිට ශබ්දේ විතරක් නෙමෙයි එතන රූපයකුත් ලැබෙනවා. රූපයක් ඒ ශබ්දය තුලින් රූපයක් ලැබෙනවා. එතකොට මේ මොහොතේ මැවෙන ශබ්දේ සහ රූපය ඇත්ත වෙනවා. එතකොට ඇත්තට මේ බාහිරේ තිබුණු ශබ්දයක්ද ඒ බාහිරේ අපිට ඇත්තටම ඕම් ශබ්දය පවතිනවා විශ්වය තුල. ඒ පවතින ඕම් ශබ්දය ධාතුවට ඝට්ටණය වෙනවා. ඒ ඝට්ටණය වීම තුල එතන වෙන
දැනීමට අපි එතන මානසිකාර කිරීම තුළින් ගොඩනගෙන රූප ලෝකය. ඒ ශබ්දය තුළ රූප ලෝකයක් නිර්මාණය වෙනවා. ඇත්තට මේ විය හැකි ස්වභාවයක්ද ඒ ශබ්දය තුළ නිර්මාණය වෙන රූප ස්වභාවය අපි ඇස් දෙක පියාගෙන හිටියොත් අපිට වාහනයක ශබ්දයක් ඇහුනොත් අපිට යම් ශබ්දයක් විතරයි. ඒ විපාකයට දැනීම මට ඇහෙනවා නෙමෙයි. විපාක ඉන්ද්‍රියට ඒ ගැටණය වෙනවා. එතකොට එතන මේක නිරුද්ධයි. එතන දැනීමක් දැනගැනීමක් මොකුත් නැහැ. දැනගන්න ස්වභාවයක් නැහැ ඒකට. නමුත් එතන අපිට කාර්යයක් ලැබෙනවා. කාර්යයක් ලැබිලා රූපයක් ලැබිලා තමයි අපිට ඒකේ ශබ්දය රූපය ඉස්සෙල්ලා ලැබෙනවා. කාර්යක කියලා. වාහනයක් මොකක් හරි වාහනයක ස්වභාවයක් අපිට ලැබෙනවා. ලැබිලා ඒ වාහනේ ශබ්දයක් කියන එක දෙනවා මනසට. ඒ කියන්නේ ඒ මොහොතේ මමව නිර්මාණය කළ මට බාහිර ලෝකයක් නිර්මාණය කරනවා. එතකොට ඒක අන්නේ ඒ දැනෙන ස්වභාවය ඒ ශබ්දය තුලින් වාහනයක් නැවෙන ස්වභාවය ඒක විපාකයි. ඒ වාහනය නැවෙනවා. නමුත් ඒකේ ඇත්තයි අපි දැනගත්තේ. ඒ නැවෙන්නේ මටයි කියන එකෙනුයි මිත්‍යෙන්න ඕනේ. ඒ නැවෙන්නේ කෙනෙකුට නෙමෙයි. ඒ ශබ්දය තුල කාර්යයක් කියලා හඳුනා ගැනීම සහ කාර්යකේ රූපය නැවීම විපාක ස්වභාවය. ඒ නැවෙන්නේ මටයි කියන එක තමයි විද්‍යාව මෝහය. ඒ ක්‍රියාවලිය දැක්කේ නැහැ. ඒ ක්‍රියාවලිය දැක්කේ නැහැ. ඒ නිසා යහුවෙන්නේ. මේ මොහොතේ හටගත්ත චිත්තේ එතනම නිරෝධ බව. ඒ දැනීම තුළම නිරෝධ බව දැක්කනම් ඒ දැකීම තුළ ඉන්පසුව ක්‍රියාත්මක වන මානසිකාරය තුළ ද්විත්‍ය සකස් වෙලා ලෝකේ නිර්මාණය වෙන විදිය දැක්කනම් ඒ දැකීම අපිට නවත්තන්න බෑ. ඒ දැන ගැනීම නවත්තන්න බෑ. ඒ ඇසීම තුළ ඒ හඳුනා ගැනීම නවත්තන්න බෑ. ඒ ඇහිීම තුළ යමක් දකින්නේ යමක් නිර්මාණය වෙන්නේ මට කියලා ගන්න සංඥාවයි. ඒ මමත්වයෙන් අල්ලගන්න සංඥාව තමයි මෙතන බලවත් වෙන්නේ. වැරද්ද වෙන්නේ. ඒක ක්‍රියාවලියක් දැනෙන්න ඕනේ. අන්න ඒක ක්‍රියාවලියක් බව දැනුනොත් අර ධාතු මනසිකාරයේදී අපි ඇහැට ඒ කියන්නේ ධාතුවක් පේන්නේ නැහැ. ගහට ගහ පේන්නේ නැහැ කියලා අපි මෙතන සම්පූර්ණ අජී ස්වභාවය දැනුණා. අන්න ඒ වගේ අජීවී ස්වභාවයක් අපිට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කියන්නේ කෙනෙක්ට දැනෙනවනේ මේ මම මේ වචන භාවිතා කරාට. එතෙන්දි දැනෙන්න ඕනේ මේ ඒ හඳුනා ගැනීම සහ ඒ හඳුනා ගන්නා දේට දේත් එක්ක යම්කිසි පරිහරණයක් කිරීම හෝ ඒ දේත් එක්ක ගනුදෙනු කිරීම ක්‍රියාවලියක් බව. ඒක ක්‍රියාවලිය. හැබැයි ක්‍රියාවලියම සත්‍ය නෙමෙයි. ඒකේ ඒ ක්‍රියාවලියත් මේ මනසේ කියන්නේ යමක් නොපවතින ස්වභාවයක නොපවතින මොහොතක නිර්මාණය කරගත්තු දෙයක් නේ නාම රූප කියන්නේ. ඉතින් නොපවතින තැනක පණවන්න බැරි තැනකදී පණවගත්තු දෙයක් තමයි නාම රූප කියන්නේ. එතකොට එහෙමනම් එතෙන්දිම දකින්නවනේ නාම රූප බොරුවක් බව. එතකොට මේ නාම රූප ඝට්ටණය වෙලා එතන හැදෙන ලෝකයක් එහෙමනම් බොරුවක්. ඉතින් මේ බොරුව
බොරු බව දකිමින් ඒ අවබෝධය තුල එතන ක්‍රියාව දකිමින් ක්‍රියාව සිද්ධ වෙනවා ඇරෙන්න. එතන ක්‍රියාව දකිමින් කියන්නේ දකින්න කෙනෙක් නෙමෙයි. ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ වෙන ක්‍රියාව වළක්වන්න බෑ. ඒ ක්‍රියාවලියෙන් මිදෙන්න බැරි බව දකිනවා. මොකද ඒක සබාදාම ධර්මතාවය. අපි මේ වෙනකොට සැකසීලා තියෙන විපාකය ක්‍රියාත්මක වීම නවත්වන්න බෑ. ඒ විපාකයට මනධම්ම ඝටනය තුල වෙන ඒ මානසිකාරච්‍ය ඒ කියන්නේ චෛතසික ස්වභාවය, ඒ කියන්නේ සිතිවිලි නිර්මාණය වීම, හඳුනා ගැනීම. එයත් නැවතිය නොහැක්ක. නමුත් ඒ ක්‍රියාවලියම බොරුවක්. ඒක කියන්නේ බොරු වැඩගැම්මකට නැති ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය කරවන්නේ නැහැ. ඒක ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලියක්ම බව අපිට ක්‍රියාවලියක්ම වුණොත් ඒ ක්‍රියාවලියක්ම කියන හැඟීම ආවොත් එතෙන් සිට ක්‍රියාකාරී ස්වභාවයක් ඇරෙන්න ක්‍රියාසිත හටගැන්මක් ඇරෙන්න ක්‍රියාවක් සිද්ධ කරන කෙනෙක් පුජ්‍යලයේ නිර්මාණයක් හිත බිහිවීමක් නැහැ. එතකොට තමයි මේ රිද්මයත් එක්ක එකතු වෙනවා කියන්නේ. සබාදාමේ රිද්මයත් එක්ක එකතු වෙනවා කියන්නේ. එතකොට මේ වෙන ක්‍රියාවලියට එරෙහි වුණොත් හෝ ආශා කරොත් හෝ අන්න එතන පුජ්‍යල ස්වභාවය. එතන සබාදාමේ රිද්මයට එකතු වීමක් නෙමෙයි. සබාදාමේ රිද්මය තුල මොනවද සිද්ධ වෙන්නේ? ඒ සිද්ධ වෙන දෙයට සිද්ධ වෙන්න ඉඩ දෙනවා. සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ ප්‍රතික්ෂේප කිරීම හෝ බාර ගැනීම කියන්නේම ක්ලේශය. ඒ කියන්නේ මමත්වය. එතකොට මේ මමත්වය ස්වභාවය මිදෙන්න අපි දකින්න ඕනේ මේක ක්‍රියාවලියක් බව. ක්‍රියාවලිය බව දකින්න ඕනේ. හැබැයි ඒ ක්‍රියාවලිය සත්‍ය බව, ක්‍රියාවලිය ඇත්ත බව පැනවීම නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. ඒ ක්‍රියාවලිය ස්වභාවයත් අපි මුලදී දැනගෙන ඉන්න ඕනේ. කිසිවක් පනවන්න බැරි තැන අවිද්‍යාවෙන් හදාගත්තු මායාවක්. ඒ මායා ක්‍රියාවලියක් කියන්නේ. එතන පුජ්‍යල ස්වභාවයක් නැහැ. කෙනෙක් කරනවා නෙමෙයි. සත්‍ය පුජ්‍යල ස්වභාවයකින් එතන ශුන්‍යයි. ඒ ක්‍රියාවලියට අනුගත වෙනවා. අනුගත වීමක් සිද්ධ වෙනවා. ඒ තමයි ක්‍රියාසිට කියන්නේ. එතකොට හැම මොහොතකම මෙතෙන්දී මේ ඇස සහ කන කියන ස්වභාවයෙන් මේක ගොඩාක් කර්ම පහසුයි. ඇස සහ කියන්නේ පෙනීම, ඇසීම කියන තැනට සිහිය පැවැත්වුවොත්. පෙනීම කියන ස්වභාවය. දැන් මෙහෙම ගන්නකො ප්‍රායෝගිකව දැන් සිහිය හොඳ මනා සිහියකින්. සිහිය පවත්වමින් සිත කය සංවර කරගෙන සිහිය පවත්වමින් අපි ඇස් දෙක පියා ගන්නවා. ඇස් දෙක පියාගෙන මනා සිහියකින් අපි පෙනෙන ස්වභාවය තුළ ඇස් දෙක පියාගත්තත් එතන අපිට පෙනීමක් පවතිනවානේ. කියන්නේ පෙනීම කියන එක මේ හැට
අපිට කියන්න බෑ මේ කියන්නේ මේ මස් ඇසට ඇස වැහුවා කියලා පෙනීම නතර වෙනවා කියලා කියන එක නෙමෙයි අපිට කියන්නේ ඇස වැහුවා චිත්තය හට ගන්නවනේ මේ ප්‍රවාසර චිත්තය හට ගන්නවා ඒ එතනත් අපිට මේ ඇස් දෙක වැහුවත් අපිට පෙනීමක් තියෙනවනේ පෙනීමක් තියෙනවා කියන්නේ අපිට කලවර කියන හරි ස්වභාවය පේනවනේ කිසි ආලෝකයකට යම් කිසි වර්ණයක් පේන්න පුළුවන් කෙනෙක්ට කරවලක් පේන්න පුළුවන් ඒකට යම් කිසි පෙනීමක් තියෙනවා ඇස් දෙක වැහුවා එතකොට ඒ පෙනීම තුළ ඉඳලා මනසිහියෙන් ප්‍රිමසියෙන් ඇස් දෙක අරින්න ඇස් දෙක අරිනකොටම ඒ ඇරෙන මොහොතම කිසිම මානසිකාරකින් තොරව අතීතය අත්හැරලා අනාගතය අත්හැරලා ඇස් දෙක පියාගෙන මේ මොහොතේ මනසිහියෙන් සියලු මානසිකාරයන්ගෙන් තොරව ස්වභාවිකම ඇස් දෙක අරින්න ඒ ඇරෙන තැන ඒ ඇරෙන මොහොතේ ඇරෙන ශරණේ ඒ ඇරෙන ශරණේ ඔබට ලෝකයක් පනවන්න පුළුවන්ද ඒ ඇරෙන ශරණේ ඔබට පොළවක් තියනවාද පොළව උඩ ඉන්න මමෙක් ඉන්නවද අවකාශයක් තියනවාද අවකාශයේ ඇසෙන ශබ්ද පවතිනවාද එතන ඒ ඇස් දෙක අරින මොහොතේ ඒ පෙනීම තුල ඒ විපාකයට හටගන්නා චිත්තේ පෙනීමක්ම පමණයි. ඒ පෙනීමත් එතනම නිරුද්ධයි. ඒ ප්‍රභාස්වර චිත්තය එතනම නිරුද්ධයි. ඒ නිරුද්ධ ස්වභාවය ඒ මනස සිහියෙන් අපි එතන ඇස් දෙක ඇරියනම් ඒ ඒකීය පෙනීමක් අපිට එතන පවතින්නේ. පෙනෙන කෙනෙක් පෙනෙන දෙයක් නෑ. ඒක මනස සිහියෙන් කීප වාරයක් කරන්න ප්‍රායෝගිකව ඒක අත්විඳින්න යම් කිසි මොහොතක එතන දැනෙන්න ගනි. එතකොට එතෙන්දී අපිට පෙනෙන දෙයක් ගැන හෝ පෙනෙන කෙනෙක් ගැන කතා කරන්න බෑ. ඒ මොහොතේ ඊළඟ ක්ෂණේ අපිට මොන මානසිකාරය පටන් ගන්නවා. ඒ කෙනෙක්ට මට වෙන මානසිකාරයන්නේ මෙතන සිහියෙන් ඉන්න කිව්වේ ඒකයි. ඒ මට වෙන මානසිකාරයක් නෙමෙයි. පෙනෙනවා. පෙනීම තුලම කතා කරනවා. පෙනීම තුලම කතා කරනවා. කතා කරනවා කියන්නේ මොකද්ද? සිත මානසිකාරය. හඳුනා ගැනීම. කියන්නේ පොළවක් පැනවෙනවා. පොළොව උඩ ඉන්න කෙනෙක් පැනවෙනවා. අවකාශ ධාතුව පැනවෙනවා. අවකාශ ධාතුවේ තියෙන දේවල් පැනවෙනවා. ඒ කියන්නේ මම සහ බාහිරය පැනවෙනවා. එතකොට මේ ඇස් දෙක වහලා ඇස් දෙක අරින තැනම තියෙන මහා ශුන්‍යතාවය. ඇස් දෙක වහලා ඇස් දෙක අරින තැනම වැඩ සිටින බුදුන්. ඒ බුදුන්ව දකින්න. එතන ඇසීමක් පෙනීමක් ගැන අපිට කතා කරන්න බෑ. හරියට මේක එතනින් පස්සේ හරියට ඇත්තටම අපිට මේ පෙනීම තුල පෙනෙන දේ ගැන අපිට විස්තර කරන්න බෑනේ. ඒ පෙනීමක් පමණයි. පෙනෙන්නේ ඒ පෙනීම යම්කිසි විපාක ස්වභාවයක්. ඒ විපාක ස්වභාවය තුල ඒ පෙනීමෙන් ශනේක පසු අපිට සකස් වෙන හඳුනා ගැනීම. ඒ කියන්නේ ගස කියලා. ගසක් තියෙනවා. ඒ ගස මම දැක්කා. ඒ ගස කියන සංඥාව ඒක තමයි නාම රූපේ. දැන් උකට තමයි කියන්නේ උපාදාය රූපේ කියලා. ඒ කියන්නේ අපිට එතන ධාතුව අපිට කවදාවත් දකින්න බෑ. ඒ කියන්නේ ධාතු ස්වභාවයක් දකින්නවා නෙමෙයි. කියන්නේ
දැන් සත්‍ය වශයෙන්ම ඒ පෙනීම තුල තියෙන සත්‍ය ස්වභාවය ගැන අපිට කතා කරන්න බෑ. එතන සත්‍ය අසත්‍ය ඒ කියන්නේ පෙනීමක් විතරයි. ඒ පෙනීමේ තියෙන සත්‍ය අසත්‍යය අපි කතා කරනවා නම් ඒක කෙනෙක් පුජ්‍යලේ කරන ක්‍රියාවලිය. පෙනීමක් විතරයි. ඒක හේතුඵල ස්වභාවය ධර්මතාවය විශ්ේ පවතින. එතකොට මේ පෙනීම තුල අපි මේ උපාදාය රූපය කියන්නේ අපි මේ පෙනෙන මොහොතේම දාගන්න කණ්ණාඩිය වගේ හරියට. ඒ කියන්නේ ඇත්තටම බාහිරේ තියෙන දෙයක් ගැන අපි දන්නේ නැහැ. අපි මෙහෙම හිතන උපන්දා පටන් ඉපදුන දවසේ ඉඳලා කෙනෙක් පාට කණ්ණාඩියක් දාගෙන ඉන්නවා. එයා දාගෙන ඉන්නේ රතු පාට කණ්ණාඩියක්. එයාට දැන් අපි හිතමු එයාගේ ඉදිරිපිට තියෙන සුදු පාට පරිසරයක් කියලා. අපි සුදු පාට දර්ශනයක් කියලා හිතමු. සුදු පාට දර්ශන තලයක් තියෙනවා. එතකොට මෙයා දාගෙන ඉන්නේ රතු පාට කණ්ණාඩිය. එතකොට එයාට කවදාවත් ඒ සුදු පාට දකින්න පුළුවන්ද? ඒ සුදු පාට දකින්න බෑ. එයාට පේන්නේ එයා දාගෙන ඉන්න කණ්ණාඩියේ පාට. ඒ කණ්ණාඩිය දාගෙන ඉන්න රතු පාට කණ්ණාඩියක් නම් ඒ රතු පාට ඒ වීදුරුව රතු පාට නම් ඒකේ රතු පාට පසුතලයක් තමයි පසුබිමක් තමයි එයාට පේන්නේ. එතකොට එතන තිබුණ සත්‍ය ස්වභාවයද එයාට පේනුනේ නෑ. එතන තියෙන සත්‍ය ස්වභාවය එයාට කතා කරන්න බෑ මොකක්ද කියලා. ඒ ගැන. එතකොට ඒකේ වැරැද්ද ඒ තිබුණ පසුතලයේද වැරැද්ද කණ්ණාඩියේද? ඒකේ වැරැද්ද වෙන්නේ කණ්ණාඩියේ. ඒ කියන්නේ තමාගේ පැත්තේ. තමාගේ පෙනීම තුළ කියන්නේ තමාගේ දෘෂ්ටිය. ඒ තමාගේ දෘෂ්ටියට අනුවයි ඒ උපාදාය රූපය ගොඩ නැගෙන්නේ. ඒකම තමයි මායාව, ඒකම තමයි මෝහය වෙන්නේ. ඒකම තමයි අවිද්‍යාව වෙන්නේ. ඒකයි කිව්වේ දැන් S2 වහගත්ත කියන්නේ අපි හිතමු එයා කණ්ණාඩි දෙක ගලවලා දැන් කණ්ණාඩි නේ S2 වහලා දැන් ඔන්න එයා කණ්ණාඩි දෙක දැන් ගලවලා තියෙන්නේ S2 වහලා කණ්ණාඩි දෙක තාම දාගත්තේ නෑ S2 අරිනවා අරිනකොටම ඔන්න තියෙන සත්‍ය ස්වභාවය දැනීමක් එනවා ඒ ෂණෙම කණ්ණාඩි දෙක දාගන්නකොට එයාට අර සත්‍ය ස්වභාවය වැසිලා යනවා පේන්නේ කණ්ණාඩි දෙකට අනුව සැකසිච්ච පෙනීම. ඔන්න ඕක තමයි අපි උපාදාය රූපය කියන්නේ. පෙනීමක් තිබුණා. පෙනීම තුල අර පාට කණ්ණාඩිය දාගත්තා වගේ පෙනීම තුල අම්මෙක් හැදුවා. පෙනීම තුල ගසක් හැදුවා. පෙනීම තුල මමෙක් හැදුවා. එතකොට ඒක බාහිරේ මේ පෙනීමේ බාහිරේ වැරද්දක්ද? පෙනෙන දේ වැරද්දක් නෙමෙයි. පෙනීමේ ස්වභාවයම වැරද්ද. ඒ පෙනීමේ ස්වභාවය ඒ පෙනීම කියන්නේ ඒ පෙනෙන මමත්වයෙන් ගන්නා ඒ දෘෂ්ටියම. ඒ කියන්නේ මේ තමා පැත්තෙන් තමයි ඒ වැරද්ද. ඒ වැරද්ද සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ තමා පැත්තෙන් කියන එක තමයි එතනින් මම පෙන්නුවේ. මොකද පාට කණ්ණාඩිය දාගෙන ඉන්නේ තමා. අපිට බාහිරය ගැන කතා කරන්න බෑ. බාහිරේ තියෙන ධාතුවක් ගැන අපිට කවදාවත් කතා කරන්න බෑ. ඒ මොන වගේද? ඒකයිම අපි කියන්නේ අපි තමන්වත් දැකලා නැහැ. තමන්වත් දැකලා නැත්නම් අපිට බාහිරේ තියෙන දෙයක් දැකීම ගැන කතා කරන්න බෑ. ඒ ප්‍රසාදයන්ට මැවෙන ස්වභාවයක්. කණ්ණාඩිය කියන්නේ ඒක ඡායාවක් යම් කිසි මානයකට සැකසෙනවා. ඒ විපාක ප්‍රසාදයකට මැවීමක් තියෙනවා. ඒ මැවීම කෙනෙක්ම වුණා නෙමෙයි. ඒ මැවීමම තමයි ඒ ස්වභාවය. මම්ම කියලා හැඟෙන ස්වභාවයේ මැවීමම තමයි. ඒ මැවීමෙන් පිට මම එක්කන පණවන්න බෑ. එතකොට මේ මැවුන දේ
අපිට අම්මෙක් හම්බ වුණාට ගසක් හම්බ වුණාට අහසක් පොළවක් හම්බ වුණාට ඒ හම්බවීම මාර වැරදි විදියට පාට කන්නාටිය දාගෙන හදාගත්තු දෙයක් වගේ උපාදාය රූප කියන්නේ. ඒක අපිට එතන තිබුණ දේ ගැන අපිට කතා කරන්න බෑ කවදා. එතන තියෙන ඇත්තටම තියනවාද නැද්ද කියන ගේ ගැනවත් අපිට කතා කරන්න බෑ. යමක් තියනවාද නැද්ද හෝ ඒ තියනවාද හෝ පෙනෙන දේ ඒ තියනවාද නැද්ද ස්වභාවය හෝ ඒ පෙනෙන කෙනෙක් ගැන දැන් කතා කරන්න බෑ. එතකොට ඒ කියන්නේ පෙනෙන කෙනෙක් කියලා අපි නිර්මාණය කරගෙන තියෙන මේ කයටනේ මේ රූපයටනේ මේ කය කියන රූපයට. ඒතර ඒකත් අර වගේම පෙනීමක් නේ. ඒ ප්‍රසාදයට මේවීමක් කියන්නේ. ඒ විපාක මානය. එතකොට මේ මැවුණ නම් ඇත්තටම එතන තිබුණ දේ ගැනම අපිට කතා කරන්න බෑ. මේ මැවීම ගැන අපිට කතා කරන්න බෑ ඉතින්. ඇත්තටම මෙතන කෙනෙක් තිබුණද මේ මැවුණ රූපෙම මේ විදිහටම මෙහෙම තියෙනවා කියන එකක් ගැන අපිට කතා කරන්න බෑ. ඒ රූපේ ඒ විදිහටම පිළිගන්නේ අපේ අවිද්‍යාවට, අපේ මෝහයට. දැන් ඕකට මම අහලා තියෙනවා ත්‍රිපිටකේ කොහරි උදාහරණයක් මේ විදිහට අර ප්‍රේතියක් සහ රහතන් වහන්සේ නමක් අතර තිබිච්ච කතා බහක් වතුර සම්බන්ධයෙන් ඒ රහතන් වහන්සේ කෙනෙක් වැඩවසන ඒ යම්කිසි කුටියක කැලෑවක ප්‍රේතියක් ඇවිල්ලා වතුර ඉල්ලලා තියෙනවා රහතන් වහන්සේ නමකින්. එතකොට රහතන් වහන්සේ කියලා ඒ කුටියට පහළින් විශාල ගඟක් ගලාගෙන යනවා. ඉතින් අයි මගෙන් වතුර ඉල්ලන්නේ නුඹට අර ගඟ පේන්නේ නැද්ද කියලා. අතර විශාල ජලකඳක් ගලාගෙන යනවා. ඇයි මගෙන් වතුර ඉල්ලන්නේ? එතකොට ප්‍රේතී කියන්නේ ඒ වතුර නෙමෙයි. එයාට ඒක පේන්නේ මහා ලේ ගංගාවක්. ඒ මොකද එයා එතන ඒ විපාක ප්‍රසාදේ නැවීම වෙනස්. ඒ ප්‍රේතියගේ. එතකොට රහතන් වහන්සේගේ විපාක ස්වභාවය නැවීම වෙනස්. එතකොට එතෙන්ද අපිට රහතන් වහන්සේ ඇත්තයි කියන්න බෑ. ප්‍රේතිය ඇත්තයි කියන්න බෑ. ප්‍රේතිය දැක්කදී ඇත්තයි කියන්න බෑ. රහතන් වහන්සේ දැක්කදී ඇත්තයි කියන්න බෑ. දෙතනම සිද්ධ වෙලා තියෙන විපාක ප්‍රසාදයේ නැවීම. එනිසා අපිට තියෙන ලෝකය ගැන කතා කරන්න බෑ. අපිට පෙනෙන නැසෙන දෙයක් ගැන අපිට කතා කරන්න බෑ. අපි එතන ප්‍රසාදයට ඒ මොහොතේ මැවෙන මායාව. ඒක තමයි විඥානයේ මායාව. මායා ස්වභාවය. විඥානයේ මායාව. මේ මායා ස්වභාවය තුල ඒ දැකීමක් හෝ ඇසීමක් තියෙනවා. එයම බොරුවක්. එය සත්‍යක් නොවන බව අවබෝධ වීම තුළ ඒ වෙන විපාක ක්‍රියාවලිය සමග ඒකාත්මික වීමක් පමණයි මෙතන අවසානයේ පවතින්නේ. ඒ විපාක ක්‍රියාවලියත් එක්ක ඒකාත්මික වීම තමයි ඒ ක්‍රියාසික කියන්නේ. ඒ විපාකයට එරෙහිවීමක් හෝ විපාකේ බාර ගැනීමක් හෝ නොවේ. එරෙහිවීම තුළ පුජ්‍යලයා එතන මම කියන ආශවය එතන නිර්මාණය වෙනවා. කෙලස් නිර්මාණය පිළිගැනීම තුළ ක්ලේශයන් නිර්මාණය මමත්වයේ නිර්මාණය. ඒ ක්‍රියාවලිය.
මම මාර්ගයක් විදියට පනවන්නේ. ඇත්තට මෙතන මාර්ගයක් කියන්නේ මේ මාර්ගයක් පැනනකොට අපිට ඉන්න පුජ්‍යල සංඥාවක් එනවා. ඒ පුජ්‍යලයකට පැනවන මාර්ගයක් නෙමෙයි. මේ මොහොතේ හිත හටගන්නේ මොහොතේද? මේ මොහොතේ. චිත්තයක් හට ගන්නවා නම් එය හටගන්නේම මේ මොහොතේ. ඒතර මේ මොහොතේ හටගන්න චිත්තය විපාකය. ඒ චිත්තයේ ඇත්ත ස්වභාවය අපිට පනවන්න බෑ. ඒ සත්‍ය ස්වභාවය විපාකය නිසා යම්කිසි දැනීමක් තියෙනවා. ඒ තුල පෙනෙන ඇසෙන බවක් පවතිනවා. ඔන්න ඔය විපාක ස්වභාවයට හැම මොහොතකම සිහිය පැනවීම තමයි කළ යුත්තේ. එතකොට පෙනීම කියන තැන ඒ පෙනීම තුලට පෙනීම බවටපත් වෙලා සිහිය පවත්තමින් පෙනීම තුල සිහිය පවත්තමින් ඒ බවටපත් වීමෙන් ඒ මොහොත දැනෙන්න දෙන්න. ඒ මොහොත බවටපත් වෙන්න. ඒ මොහොතේ වෙන ක්‍රියාවලිය බවටපත් වෙන්න. එතෙන්දී යමක් හඳුනා ගැනීමක් සිද්ධ වුණා නම් ඒ හඳුනා ගැනීමම මේ මොහොතේ හටගත්තේ ප්‍රභාස්වර චිත්තයක්. මේ මොහොතේ හටගත මේ චිත්තය තුළ එවැනි හඳුනා ගැනීමක් නොවති බව ප්‍රඥාවෙන් දකින්න. ඒ කියන්නේ මේ මොහොතේ හඳුනා ගැනීම සිද්ධ ක්‍රියාවලියම පෙර මතකයක්. අතීතයේ මේ මොහොතට ඔබවා ගැනීම. ඒ සියල්ලම චිත්ත ස්වභාවයක් බව. මස්සහැට ගස කියන ධාතුව පෙනුනේ නැහැ. චක්කු ධාතුවේ රූප ධාතුව පෙනීම ගැන කතා කරන්න බෑ. හටගත්තෙම චිත්තයක්. චිත්තයට නම් පෙනීම හටගත්තේ. චිත්ත එතනින් එහාට අපි චිත්ත ස්වභාවයක ඉඳලා නම් මේ කතා කරන්නේ. ඒ චිත්ත ස්වභාවයම තුල අපිට රූප පනවන්න පුළුවන්ද? ඝන සංඥාවෙන් රූප පනවන්න පුළුවන්ද? දැන් මේ මම කියලා ගන්න රූපයක් ඝන සංඥාවෙන් අසු වෙනවා කියන්නේම ඒ දැන් ඒ කය කියන ධාතුවට ඒ මස් ගොඩට අත කියන මස් ගොඩ තමයි ස්පර්ශ වුනේ. එතන කිසිම දැනීමක් හැඟීමක් නෑ ධාතුවට. නමුත් එතන ආව නේද දැනුණ නේද දැනීම. මෘදු බවක්, ඝන සංඥාවක්. ඒකම තමයි චිත්තය. ඒ තමයි චිත්තය හටගෙන. ඒ සිතට චිත්තයක දැනීමක් ඇති. එතන දැනුනේ දැනීමක්. ඒක ඝනයි කියලා හෝ මෘදුයි කියලා හෝ එන්නේ දැන ගැනීමක්. සිතවිල්ලක හට ගැනීමක්, දැන ගැනීමක්. නමුත් දැනීමක් ඒ දැනීම තමයි හටගත්ත මේ මොහොතේ හටගත්ත ප්‍රභාස්වර චිත්තය. එතකොට ඒ රූපය දැනිලද ඒ රූපය ඝනයි කියලා ඇත්තටම ඝනමක රූපයක් තිබිලද? ඒ සියල්ලම සිතක නිර්මාණය. සිතක මායාවක්. එතකොට මේ ධාතු මට්ටමින් ඇහැක් තියනවා කියලා කියන්නෙම සිතක්මයි. ධාතු ඇසක් මස් ඇසක් ගැන කතා කරන්නෙම සිතක්මයි. එතකොට ඇත්තටම ධාතු ඇසක් මස් ඇසක් ඇත්තටම පණ වෙනවද? සිතක්ම. ධාතු ඇසක් මස් ඇසක් කියලා සිතන බවක් තියෙන්නේ. සිතිවිල්ල.
ඒත් සිතිවිල්ල තුල ධාතුවක් තියෙනවද? සිතිවිල්ල තුල මස් තියෙනවද? එහෙනම් කොහොමද මස් ඇසක් ධාතුමය ස්වභාවයක් අපිට පැනවුනේ? ඒ මස් ඇස කියලා හිතන බව. එතකොට ඒක දැනෙන්නේ ඝන ස්වභාවයෙන් දැනෙන්නේ ඝන සංඥාවෙන් දැනෙන්නේ විපාක සිතක්. පොට්ටබ්බ විඥානය. විපාක ස්වභාවය. එතකොට ඇත්තටම ওই සිත් දෙක එකට හට ගන්නවා. එතකොට ওই මස් ඇස කවදාවත් ඔබට අල්ලන්න පුළුවන්ද? මස් ඇස කියලා හිතන බවක් කිව්වා. ඒ මස් ඇස ගන්නට දැනෙනවා කියන්නේ අහු වෙනවා කියන්නේ සිතන බවක් කිව්වා. එතකොට සිත් දෙකක් ගැනනේ කතා කරේ. එතකොට මස් ඇස කියලා හිතනකොට ඒ හිතන සිත එතනම නිරුද්ධයි. ඊට පස්සේ අල්ලනවා කියලා අල්ලන්නේ වෙනම හිතකින්. එතකොට අල්ලනවා කියලා අල්ලනකොට අර මස් ඇස කියන සිත ගැන අපිට කතා කරන්න බෑ. ඒ නිරුද්ධයි. එහෙනම් අපිට කවදාවත් සිතවිල්ලකින් හෝ මස් ඇසක් අල්ලන්න පුළුවන්ද? දැන් ධාතු මට්ටමින් අපිට කතා කරන්න බෑනේ. මේ සිතක් මස් ධාතු ඇස මස් ඇසක් කියන්නේම සිතවිල්ල සිතක්. ඒ මස් ඇස අල්ලනවා කියන්නේම සිතක් සිතවිල්ල. එතකොට අපි මේ මස් ඇස කියන්නේ සිතක්. ඒක අල්ලනවා කියන්නේ සිතක්. එතකොට අපි ඒක අල්ලන්න යනකොට අර මස් ඇස කියන පෙනීම ඒ පෙනෙන සිතවිල්ල එතනම ඉවරයි. එතකොට අපිට කවදාවත් පෙනෙන දෙයක් අල්ලන්න බෑ. දැන් ඔබ හිතනවා මේ කය නෑ නෑ කිව්වට එහෙනම් මම මේ අල්ලගෙන ඉන්නේ කය. අල්ලගෙන ඉන්නේ මගේ කය. එතකොට ඔබට පේනවා මේ පේන දේ මට අහු වෙනවනේ කියනවනේ. එතකොට පේන දේ ඔබ අල්ලන්නේ. පේනවා කියන්නේ සිතන බවක්නේ. පේනවා කියන්නේ සිතවිල්ල. එතකොට අල්ලනවා කියන්නේ සිතවිල්ල. එතකොට ඒ දැනීම චිත්තයක්. විපාක චිත්තයක හට ගැනීම තමයි දැනීම. අපි නිර්වින්දනය වුණොත් අපිට දැනෙන්නේ නැහනේ. ඒ චිත්තමය ස්වභාවය නිසා තමයි චිත්තය හට ගැනීම නිසා තමයි එතන දැනෙන්නේ. එතකොට ඒ පෙනින දැන් මගේ අත පේනවා අත මම අල්ලනවා. එතකොට අත කියලා පෙනීම ඒ පෙනීම කියන සිත අත කියන ස්වභාවයක් නෙමෙයි එතනින් ඊළඟට ගිහිල්ලා අපි පෙනීම කියන සිත එතනම නිරුද්ධයි අපි අල්ල දැනීම දැනෙනවා දැනෙන තැන ඒ දැනෙන සිත හට ගන්නකොට පෙනෙන සිත නිරුද්ධයි. ඒකට කවදාවත් අපිට පෙනෙන අතක් අල්ලන්න බෑ. එතකොට එහෙනම් පෙනීම කියන්නේ චිත්තයක් ඇල්ලීම කියන්නේ චිත්තයක් සිතන බව. එතකොට චිත්තමය ස්වභාවයක්ම පමණයි මෙතන පැවතිලා තියෙන්නේ. චිත්ත චෛතසික. චිත්තය විපාක චිත්තය හට ගන්නවා. එතකොටම අපිට දැනීමක් පවතිනවා. කියන්නේ පෙනෙන ඇසෙන දැනෙන ස්වභාවයක් පවතිනවා. දැනෙන බවක් ඒ චිත්තය තුල. ඊට පස්සේ මානසිකාරයක් වෙනවා. ඒ මානසිකාරය තමයි සිතිවිලි ස්වභාවය. එතකොට ඒ සිතිවිලි ස්වභාවය තුල අපිට රූපමය ලෝකයක් නිර්මාණය වෙනවා. ඒතර චිත්ත චෛතසික රූප. විපාක චිත්තය ඒ චිත්තය තුල අවිද්‍යාව තුල මානසිකාරය ඒ මානසිකාරය තුලින් එන රූපමය ලෝක සංඥා ලෝකේ පිළිගැනීම රූප ස්වභාවය චිත්ත චෛතසික රූප ඔන්න ඔය ස්වභාවය ඔන්න ඔය ආකාරය හරියටම වෙන ක්‍රියාවලිය දැක්කනම්
මායාකාරී ක්‍රියාවලියක්. චිත්තමය ස්වභාවය පණවන්න බැරි මොහොතක මායාකාරී ස්වභාවයක් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය මම කරනවා නෙමෙයි, කෙනෙක් කරනවා නෙමෙයි. කරවන්නේ නැති ක්‍රියාවලිය බොරු ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔන්න ඕක අවබෝධය, ඕක දැකීමම තමයි නිබ්බාන කියන්නේ. චිත්ත චෛසික රූප නිබ්බාන. මම එහෙනම් අදට දේශනාව නවත්තන්නම් මොහොතේ. ඒකට මට මේ මොහොතේ උදාහරණත් එක්ක මොන හරි ක්‍රියාකාරකම් කීපයක් කරන්න පුළුවන්. අපි ඒක ආයි දවසක බලමු. ඒ ක්‍රියාකාරකම් කීපය කරන්න. දැන් මේ වෙලාවේ මේ ක්‍රියාවලියක් බව, ඒක දුක්ඛ කියන ක්‍රියාවලිය. කිසිම වැදගැම්මකට නැති මහා බොරුවක්. බොරු ක්‍රියාවලිය. කෙනෙක් කරනවා නෙමෙයි. මේ ස්වභාවය දැකීම තමයි නිබ්බාන. මෙතනින් මිදීමම කියන්නේ. ඒ තිබුණේ කෙනෙක් පුජෙලෙන්නේ නැති ක්‍රියාවලියක්, බොරු ක්‍රියාවලියක්. දකින්නෙත් එච්චරයි. ඒ කියන්නේ අපිට කරන්න දෙයක් තිබිලා නැති බව. අයින් වෙන්න කියලා වෙනම පුජ්‍යලයක් නැති බව. මම කියලා අයින් කරගන්න වෙනම පුජ්‍යලයක් එතන නැති බව. තිබුණෙත් වැඩගැම්මකට නැති බොරු මහා ක්‍රියාවලියක් තියෙන්නෙම. එතන තිබුණ දෘෂ්ටියයි බොරුව වෙන්නේ. පුජ්‍යල දෘෂ්ටිය සහ ඒ ක්‍රියාවලිය ඇත්ත කරගැනීමේ දෘෂ්ටිය. නිත්‍ය සංඥාව. සහ මම කියන සංඥාව තුළ ඒ සංඥාව ඇත්ත කර ගැනීම. ඒ දෘෂ්ටියේ වැරදි මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ වැරදි දෘෂ්ටිය නිසා තමයි දෘෂ්ටියක් මිස ඇත්තටම ක්‍රියාවලිය වෙනස් වීමක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. දෘෂ්ටිය වෙනස් වීම. ඒ දැක්ම වෙනස් වීම. ඒ දැක්ම වෙනස් වීම තුළ ඒ සත්පුජ්‍යන ස්වභාවය පැනව ගන්න බැරි වෙනවා, පැනවෙන්නේ නැති වෙනවා. පැනවෙන ලෝකය නිත්‍ය සංඥාව. නිත්‍ය සංඥාව කියන්නේ මොකද? ඇස ඇත්ත වෙලා. මේ මස් ඇහැ ඇත්ත වෙලා. මස් කන ඇත්ත වෙලා. මස් ඇහැට පේන රූපය ඇත්ත වෙලා. මස් කනට ඇහෙන රූපය ශබ්දය ඇත්ත වෙලා. ඒක දකින්න ස්වභාවය තමයි මේ චිත්ත ස්වභාවයෙන් මේ දකීම විපාකේ හටගන්න චිත්තය තුළ චෛතසික ස්වභාවයක් සහ ඒ තුළ හටගන්න රූපමය ස්වභාවය මොකද්ද කියලා හරියට දැකීමම තමයි නිබ්බාන. හොඳයි අපි මම දේශනාව නතර කරන්නම්. ප්‍රශ්න තියෙනවා අහන්න. ඇත්තට පියාගෙන ඉඳලා එකපාරම අරිනවනේ. ඔව්. ඒ මොහොත නේද මනසේ නිදා එතන මනස නෑනේ දේශනේ. ඔව් ඒක තමයි මම කිව්ව අර කණ්ණාඩි ටික ගලවපු මොහොත කියලා. එතකොට එතනදී ඒ ක්ෂණයේදී අතීත අනාගත වර්තමාන අජත්ත අභ්‍යන්තර බාහිර හීන ප්‍රේත විඥානයේ මාන 11 ආකාරයක් දැකින් විරුද්ධ වෙනවා. ඒ රූප සියල්ලගෙම මිදිලා එතන. එතකොට ඒ ස්වභාවය ඒ ක්ෂණයක ස්වභාවයක් ඒක ෆීල් වෙනවා. හරි. එතකොට ඒ ස්වභාවය පවතින්න මොකද්ද? ඒ ක්ෂණයෙන්ම අර මෑනියු කියන වගේ අර කණ්ණාඩිය වැටෙනවා නේද? එතකොට අර මැවීමේ මනසට ගලනවා. ඒක දිනු කරන්නේ ඒක එතන පවතින්න මොකක්ද වෙන්නේ? එතන පවතින මෙහෙමයි. අපි
අපි එතන ඒක හරිය සත්‍ය වශයෙන්ම දැක්කනම් ඒකනේ රහතන් වහන්සේ අවසානයේ පීඩන්නේ සම්මා සමාධිය කියනවනේ. ඒ කියන්නේ එතන ඇත්තට මේ ඇස් දෙක අරින මොහොතේ තියෙන දැනෙනව නේද සමාධිමත් බව. ඔව් අන්නේ සමාධිමත් බව මේ නිශ්චල මොහොතක ඒ කියන්නේ ඒ සිහිය කියන්නේ යම්කිසි ක්‍රියාකාරකමක් නැත්තම් එතන මේ මම මේ රහත් ස්වභාවය තුල කියන්නේ ඒ කියන්නේ ලෝකයේ සමග ගනුදෙනුවක් නැත්තම් එතන පවතින්නේ මනර ස්වභාවය. ඒ එතනින් එහාට එන මානසිකාර ස්වභාවයක් මේ අල්ලා ගැනීමක් එතන කියන්නේ සිතිවිලි යන ස්වභාවයක් පවතිනවා මේක හඳුනා ගැනීමක්. නමුත් එතන බාර ගැනීමක් නැහැ. නමුත් අර නිරෝධයේම ඒ සමාධිය දිගටම පවතිනවා. එතනින් එහාට කියන්නේ සම්මතයේදී එතනින් එහාට අපි දැන් මෙතන යම්කිසි ගනුදෙනුවක් සිද්ධ වෙනවනේ හැම මොහොතකම ලෝකෙත් අන්න එතෙන්දී අර මනස කියන ස්වභාවය සිහියෙන් ගන්නවා එතෙන්ට. ඒක හරියට මේ වගේ අර අපි දැන් මොන හරි අපිට අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා කියන හිතමු අපි ජීවත් වෙනකොට අපි දැන් රස්සාව කරනකොට හිතන්න දැන් රස්සාව කරනවන අපිට මෙහෙම හිතමු දැන් කොහොමද මම කියන්නේ දැන් අපි හිතමු දැන් හොඳ මොන හරි ලියන්න දැන් මම පෑන කියන ස්වභාවය ගන්න දැන් අපිට ලියන්න මොන හරි ලියන්න අවශ්‍ය වුණාම අපි අපේ ළඟ තියෙන වලටින් අපි පෑන අරගෙන ඒ දේ ලියනවානේ සිහියකින් ඒ දේ ලියන්නේ පෑන අරගන්නවා ඒ අවශ්‍යතාවය එතන සිද්ධ කරනවා ඊට පස්සේ අර පෑන දිගටම ඒ පෑනෙන් දිගටම ලියලිය ඉන්න ඒ කියන්නේ ලියලිය ඉන්නවද ඒ පෑන තියාගෙන ඉන්නවද ඒ වැඩේ ඉවරයි පෑන දාගත්තා ආයිනේ තිබුණ තැන මේ හරි තිබුණ තැනින් තිව්වා අන්නේ සබාවේ සම්මතයේ මනස පාවිච්චි කිරීම කියන එක. ඒක බොරුවක්. ඒක වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මෙතන එහෙම කියන්නේ මම කියලා පුජ්‍යල ස්වභාවයක් නෙමෙයි. එතනම අතරම මෙතන හැංගීම මේකයි මම හිතන්නේ තාම එතෙන්ට මෙහෙම කිව්වොත් මෙහෙම දැක්කොත් අවසානයේ දැක්ම ඒ මොහොතේ ඇස් දෙක අරිනකොට දැකීමක් තියෙනව නේද? පෙනීමක්. අන්නේ පෙනීම නිකන් ස්ක්‍රීන්ෂොට් එකක් වගේ. අන්නේ පෙනීමම අන්න ඒක එතනම ඉවරයි. ඊට පස්සේ ආයි එතන විපාක හට ගන්න පෙනීම එතනම ඉවරයි. එතනම හට ගන්න අන්නේ චිත්ත ඒකීය චිත්ත ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඝන සංඥාවක් හිතෙන්ට අපිට ඔබවන්න බෑ. ඝන සංඥාව ඉන්නේ මනසින්නේ. ඝන සංඥාව ඉන්නේ එතන මනසින්. එතනම හට ගන්න චිත්ත ස්වභාවයට ඒ වෙලාවේ මේ මොහොතේ උන පෙනීම හට ගන්නකොටම මේ රූපය මම කියන රූපය ඇතුළුව රූපය මැවෙනවා. ශබ්ද මැවෙනවා. ඒ සියල්ල එතන මැවෙනවා. ඒ මැවීම එතනම නිරුද්ධ වෙනවා ආයෙ මැවෙනවා. ඒ කියන්නේ එතනම මැවෙන ස්වභාවය දැකීම තමයි අවසානයේ මෙතන පවතින්නේ. ඒ කියන්නේ රහත් ස්වභාවය කියන්නේ ඒ වෙලාවේ එයා ඇවිදිනවද ඒ වෙලාවේ යම්කිසි වාඩි වෙලා ඉන්නවද එතනම නැවුණු චිත්ත ස්වභාවය කියන්නේ හරියට මේ වගේ මේ පෙනීමම චිත්තයක්නේ. ඒ කියන්නේ එතනම මැවුණු නිකන් අර දැන් අර හොලෝග්‍රෑම් තියෙන්නේ. අර හොලෝග්‍රෑම් එකකින් මොකද වෙන්නේ? ඒ වෙලාවේ එතන ඒ පුජ්‍යලයක් වගේම මවනවනේ නේ. අන්න ඒ වගේ දැනීමක් තමයි එතන පවතින්නේ. අවසාන ප්‍රත්‍යක්ෂය තුල කියන්නේ ප්‍රත්‍යක්ෂ කියන ස්වභාවය ගැන මම කතා නික ඇත්තටම මේ මොහොතේ
සකස් වෙන ස්වභාවයක්. ඒ සකස් වෙන තැනදී මම වෙනම සකස් වෙලා මේ පේන දේ සකස් වෙනව නෙමෙයි. මමයි ඒ පේන දේ එකට සකස් වෙන්නේ. සමස්ත සිතුවම කියන්නේ ඔතකොට සිතුවම වගේ. හැබැයි ඒ තුල මේ ඝන සංඥාවක ස්වභාවයක් එතන අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ මවමින් පරිහරණය කිරීමක් වෙන්නේ එතන. ඔතන බෑනේ නබත් තව එකක් කියලා අර ඒකාටෝලේ කියනවා ඔය විඥානය මනසින් මොහොතේ වාසයට ගියන්නේ. ඔය කතන්දර ඔතනම තමයි නේද ඔය කියන එක. ඔව්. ඒ සුද්ධ විඥාන ස්වභාවය තමයි ඒ සුද්ධ ස්වභාවය. ඒකේ අවසානයක් අපිට දකින්න බෑනේ. ඒකේ අවසානයක් වෙන්නේ පරිනිර්වාණයනේ. ඒ විපාක පෙනීම කියන තැන. ඒ සුද්ධ විඥානයේ හටගැන්ම. ඒක අවසන් වෙන්නේ පරිනිර්වාණය තුල. ඒ කියන්නේ අවසන් වෙනවා කියන්නේ සුද්ධ විඥාන ස්වභාවය අර විශ්ව විඥානීය ස්වභාවයට මේකට විසිරෙනවා. එතකොට එතන මැවීමක් පෙනීමක් ගැන අපිට කතා කරන්න බෑ. දැන් සුද්ධ විඥානය මෙතන හට ගන්නවා. ඒකටම තමයි පෙනීම ඇසීම කියන්නේ. එතකොට ඒ ස්වභාවය තුල අර මනස ඒ විඥානයේ පරිහරණයට යොදා ගැනීමක් කියලා. ප්‍රශ්න තියනවද තව? ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. දැන් මේ මම එක ප්‍රායෝගික ක්‍රියාවලියක් කියන දැන් මේ මොහොතේ හිතන්න දැන් ඔබ දැන් මේ කය කියන මේ ඝන සංඥාව මම ඉන්නවා කියන මේ කය සැකසීම කයේ සැකසීමනේ මේ මම ඉන්නවා කියලා ගන්නෙ ඝන සංඥා මේ කය සැකසෙන්නේ නැති බව තමයි දැන් එතනින් පෙන්වන්න යන්නේ ඔබ හිතන්න මේ වෙලාවේ ඔබ යම්කිසි තැනක ඉන්න කියන්නේ නිතරම ඉන්න තැනක චිත්ත රූපයක් මවා ගන්න දැන් ඔෆිස් එක නම් අපි හිතමු ඔෆිස් එකේ තමන් හැමතිස්සෙම පරිපූර්ණම එතන ඉන්න ස්වභාවය ඒ වැඩ කරන ස්වභාවය හෝ එහෙම නැත්නම් ගෙදර යම්කිසි තැනක තමන් නිතරම වාඩි වෙලා ඉන්න තැනක හෝ එහෙම ඒ වගේ තැනකට මේ වෙලාවේ මනස ගෙනියන්න බෑ මෙතෙන්ට සිහිය උපරිමෙන්ම ඕනේ මම කිව්වනම් දැන් ඉන්නේ ඔෆිස් එකේ මෙතන අහවල් තැන වාඩිලා මේ වැඩේ කරනවා කියලා හැබැයි මේ මොහොත දැනෙන්න ඕනේ ඒ ඉන්න ස්වභාවයමයි ඒක ෆීල් වෙන්න ඕනේ එතකොට දැන් ඒ විදියට මවා ගන්නකො යම් කිසි තැනක ඔබ ඉන්නවා. ඔබට වඩාම පුරුදු තැනක. එතකොට දැන් මේ වෙලාවේ ඔබට එතන ඔබේ රූපය මැවෙනවා. ඒ වටපිටාවක් මැවෙනවා. එතන ඔබ සම්පූර්ණ ඔබේ කය ඔබට මැවෙනවා. එතකොට ඇත්තටම මේ මොහොතේ දැන් මේ මොහොතේනේ ඔබට සිතිවිල්ල හටගන්නේ. මේ මොහොතේනේ එතර මේ මොහොතේ හටගන්නේ සිටිවිල්ල තුල ඒ මැවෙන රූපය තුල දැන් ඔබට දැනෙනවා ඔබ ඔෆිස් එකේ ආවල් තන මේ විදියට වැඩ කරනවා මේ විදියට වාඩිලා ඉන්නවා කියලා. කොතන හරි වැඩ කරන තැනක කොහේ හරි ගෙදර හරි. එතකොට ඇත්තටම දැන් ඒ එතන ඉන්නේ මානසිකාරයක් නෙනේ මනෝ රූපයක්. ඒ මනෝ රූපය තුල ඇත්තටම දැන් එතන කය තියනවද? එතන අපිට කයක් ගැන කතා කරන්න බැහැනේ. ඒක චිත්ත ධාතු.
දැන් එතන සිත සැකසීලාද එතන? සිත සැකසුනේ මේ මොහොතේනේ. මේ මොහොතේ මෙතන මේ දැන්. නමුත් එතන දැන් අපිට හැඟීමක් තියෙනවනේ එතන සිතකින් වැඩ කරන කයක් සහිත පුජ්‍යලයක ඉන්න බව. ඔව්. දැන් එහෙමනම් ඇස් දෙක අරලා දැන් මේ මොහොතේ මේ එහෙමම තමාගේ රූපේ දිහා බලන්න. තමා ඉන්න තැන තමාද රූපේ දිහා බලලා තමා ඉන්නවා. දැන් මං ඉන්නේ මෙතන අහවල් විදියට වාඩි වෙලා හෝ මම ඉන්න විදිය දැන් හඳුනා ගන්නවනේ. එතකොට මේ හඳුනා ගන්නකොට දැන් අතනදී අපිට මන ධම්මේන්නේ උත්තනෝකාවෙනේ. දැන් මෙතෙන්දි තිබුණේ පෙනීමනේ. ඒ පෙනීම කියන්නේම සිතක් නේතන. නේ? මස්සහ කිව්වද? ඒ රූපයක් කතා කරාද නෑනේ. එතන තියෙන්නේ පෙනීම. පෙනීම කියන්නේ චිත්තය. ඒ චිත්තය තුල දැන් මම පහළ වුණේ වාඩි වෙලා ඉන්න මම මේ සම්පූර්ණ කයක් තියෙන මම. ඒ මානසිකාරයක් නේද අර වගේම. අර වගේම මනසක් නේද දැන් මෙතනක් තියෙන්නේ. එතකොට මේ කයක් තියෙන මම ඒ කය තුල කයත් එක්ක සිතන මම දැන් මෙතන ඉන්නවා. මට පේනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ අර මන ඉන්ද්‍රියනේ මානසිකාරයනේ. මන ධම්මනේ. ඉතින් එහෙනම් එතකොට ඇත්තටම එහෙනම් මෙතනත් මේ කයක් හැදිලාද? මෙතනත් එතකොට කයක් ගැන කතා කරන්න පුළුවන්ද? මෙතනත් ඒ කයක් සහ සිත සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවද? මෙතනත් කයක් සිත සැකසීලාද? ගත සිත සැකසීලාද? අතන සැකසුන්නේ නැත්නම් ඒකමනේ මෙතනත් වෙන්නේ. මෙතන සැකසීලාද? හරි. ඔය දැක්මම අරගෙන යන්න දිගටම. හැදිලිව වෙනවා මේ හිතෙන් හදා ගන්න එකක් කිව්වා. ඔය කියන්නේ කවදාමන්න මේ ගතක් හැදිලා නැහැ නේද? ගත සැකසීලාම නැහැ නේද? චිත්තයක් අසැකසීලා නැහැ නේ ගතක් නැත්තම් කොයිද චිත්තය? එතකොට එතකොට ඒ රූපය නැත්තම් එතන නාමයක් ගැන කතා කරන්නත් බෑනේ අපිට. මේ සවකාශය තුල එතනම හට ගන්නා මායාව. ප්‍රශ්න තියනවද කතා කරලා? එහෙනම් මම දේශනාව නවත්තන්න නේද? අවසරයි